ගරු කතානායකතුමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා පිළිබඳ විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් අපි අපේ මූලික අදහස් දැක්වීම ඉදිරිපත් කරන්න කැමැතියි. ප්‍රථමයෙන්ම ගරු කතානායකතුමනි අපේ රටේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවක් ගොඩනගලා ඒකේ ඉදිරිපත් වෙන වාර්තාවක් මේ රටේ ජනතාවත් එක්ක සාකච්ඡා කරන්න ලැබීම අපි හිතනවා අත්‍යවශ්‍ය දෙයක් කියලා. මොකද අපේ රටේ දැන් ලිඛිත ඉතිහාසය අවුරුදු 2550ක් වෙනවා. මේ අවුරුදු 2550න් තවමත් අපිට නැහැ අපේ රටේ සමස්ත ජනතාව විසින් අනුමත කරන ලද මූලික නීතියක්. ඔබතුමා දන්නවා 1815 වෙනකන් අපිට තිබෙන රාජාණ්ඩු රජවරු මිනිස්සුන්ගෙන් අහලා නීති හැදුවේ නැහැ. ඒ නිසා රාජාණ්ඩු ක්‍රමයකට තමයි අපි අවුරුදු 2000 කරනක් පාලනය වුණේ. ඊට පස්සේ සුදු අධිරාජ්‍යවාදීන් ලංකාව යටත් කරාම ඒගොල්ලෝ පාලනය කරේ ඒගොල්ලන්ගේ බලහත්කාරී උමනාවන්ට අනුව ජනසම්මතවාදයෙන් ජනතාවගෙන් අහලා නෙමෙයි. ඊට පස්සේ 1947 දී සම්මත වෙච්ච සොල්බරි ව්‍යවස්ථාවත් 1972 දී සම්මත කරපු ජනරජ ව්‍යවස්ථාවත් 1978 දී සම්මත කරපු වර්තමාන ව්‍යවස්ථාවත් ගත්තොත් මේ ව්‍යවස්ථා තුනෙන් එකක්වත් පොදු ජනතාව ජනමත විචාරණයකින් ඡන්දෙ දීලා මුළු රටක් වශයෙන් සහභාගීලා ඡන්දුලා සම්මත කරගත්ත ඒවා නෙමෙයි. නිසා මම හිතනවා ආසියාවේ පරණම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙනවා කියලා කියන පාර්ලිමේන්තුවක් කියලා අපි සමරුවා ළඟදී අවුරුදු 70ක් මම හිතනවා ලංකාවෙන්න ඕන දකුණු ආසියාව සහ මේ ආසියානු කලාපේ ජනතාව සම්මත කරපු නැති ජනතාව සහභාගී වෙලා සම්මත නොකරපු ව්‍යවස්ථාවකින් පාලනය වෙන එකම රට කියලා. අනිත් බොහෝ රටවල් අපිට පස්සේ පාර්ලිමේන්තු පටන් ගත්තු අපිට පස්සේ බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ කළපු රටවල් පවා අද වෙනකොට තම තමන්ගේ ව්‍යවස්ථාවන් ජනතා සහභාගීත්වයෙන් සම්මත කරන් තිබෙනවා. අපේ රටේ වෙලා තිබෙන්නේ ඒවා බලය හොබවන කණ්ඩායමේ බලය මත තමයි ඒක සොල්බරි සාමි වරයා ඇතුළේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ බලය යටතේ ඊළඟට බලය හොබපු පක්ෂ දෙකට තුනෙන් දෙකේ බලය තිබෙච්ච නිසා 72ත් 78ත් සම්මත වුණා. ඒ නිසා ජනතා විමුක්ති වශයෙන් අපි මූලික වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් තැනක ඉන්නවා. අපේ රටට නිර්මාණය කරන අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒ ව්‍යවස්ථාව ජනතාවගෙන් සම්මත වීමක් ජනමත විචාරණයකින් සම්මත වීමක් අවශ්‍යයි කියලා. අනිත් එක තමයි 78 සම්මත කරපු ව්‍යවස්ථාව. ඒක අඩුපාඩුකම් රාශියකට අමතරව එක 19 මතාවක් වෙනස් වෙලා තිබෙනවා. ඒ නිසාත් ඒක තවදුරටත් සංශෝධනය කරන්න බැරි තරම් ඒක හිලිසහිතයි. ඒ නිසාමත් අපි විශ්වාස කරනවා අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. ඒකම අපි පිළිගන්නා දේ තමයි නව ව්‍යවස්ථාවක් මගින් අපේ රටේ ආර්ථික ප්‍රශ්න කිසිවක් විසඳෙන්නේ නැහැ. අපේ රටේ සමාජීය ප්‍රශ්නත් අපි විශ්වාස කරන්නේ අලුත් ව්‍යවස්ථාවකින් විසඳන්න පුළුවන් කියලා. මොකද ඒවට ඊට වඩා ගැඹුරු සමාජ ආර්ථික වෙනස්කම් කළ යුතුයි. නමුත් අපි විශ්වාස කරනවා ගරු කතානායකතුමනි යම් දේශපාලන ක්ෂේත්‍රයේ පැන නැගිලා තිබෙන අපේ රටේ දේශපාලන ව්‍යුහය තුළ පැන නැගිලා තිබෙන සමහර ප්‍රශ්නවලට తాවකාලික කෙටි කාලින අද තියෙනට වඩා කෙටි කාලින විසඳුම් අත්පත් කරගන්න අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාවිච්චි කරගන්න පුළුවන් කියලා ප්‍රතිසංස්කරණයක් විදියට. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ විදියට අපි මේ ව්‍යවස්ථා සම්පාදක කටයුතුට සම්බන්ධ වෙන්නේ අපේම වෙච්ච පදනමක් මත අපේම වෙච්ච දැක්මක් මත. ඒ වගේම මේ ව්‍යවස්ථා සම්පාදනයේ තිබෙන සීමාවන් පිළිබඳ අවබෝධයක් එක්ක. මොකද මේ ආණ්ඩුවල ඉන්න කට්ටිය මොන අදහස් කිව්වත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත වීමෙන් පමණක් බොහෝ දේ ඉටු වෙන්නේ නැහැ. නමුත් විශේෂයෙන්ම ගත්තොත් අද අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන තර්කය ඒක මතයක් ඒක ගොඩනගන්නේ අපේ රටේ ජනතාව තමන්ගේ ජීවිත දසදහස් ගණනක් පුදලා රටක් වශයෙන් අපිට කරගන්න පුළුවන් විශාල හානි ගොඩකට පස්සේ තමයි මුළු රටේ ජනතාවක් වශයෙන්ම අපි මේ අපේ රටේ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය කරන ස්ථාවරට තල්ලුලා තිබේ. ඔබතුමා දන්නවා ඒක 1978න් පස්සේ ඒක වැඩිපුර මත උනේ බලය බෙදීම පදනම් කරගෙන. අපේ රටේ ව්‍යවස්ථාවක් ඕන කියලා වැඩිපුර සාකච්ඡාව ආවේ මේ බලය බෙදීමේ පැත්තේ. නමුත් ඔබතුමා දන්නවා 1987-88 කාලෙදිත් විශේෂයෙන්ම ජයාජාවද ජනාධිපතිවරයාගේ ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයා කාලෙදී ඒ පක්ෂ තුලින්ම අර්බුදයක් ආවා ජනාධිපති ධූරයේ බලතල විසින් නිර්මාණය කළ ව්‍යවස්ථානුකූල ඒකාධිපතිය.
ඒ පක්ෂ කැඩුනා. ඔබ දන්නවා එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුනා. ලලිත් අතුලත්මුදලි මැතිතුමා වගේ ඉවත් වෙලා වෙන පක්ෂ හදාගත්තා. ඒ බලය බෙදීම පදනම් කරගෙන නෙමෙයි ඒකාධිපතියෙක් බවට පත්වෙච්ච තමන්ගේ පක්ෂම නායකයාගේ තමන්ගේ පක්ෂම ජනාධිපතිවරයාගේ උවදුරෙන් බේරෙන්න බැරි නිසා. ඒ නිසා 1992 93 94 කාලේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය කළ මතය ආවේ බලය බෙදීම කේන්ද්‍ර කරගෙන නෙමෙයි. මේ ඒකාධිපති ජනාධිපති ධුරය වෙනස් කරනවා කියලා තමයි 94 චන්දිකා බණ්ඩාරනායක මැතිණිය ඡන්දයට ඉදිරිපත් වුණේ. එතුමියගේ ප්‍රධාන ඡන්ද පොරොන්දුව උනේත් ඒක. එතුමියගේ පොරොන්දුව කිසිම ලැජ්ජාවක් නැතුව කැඩුවා. ඒක එතුමියගේ ප්‍රශ්නයක්. නමුත් 94 වෙනකොට රටේ මතුවෙච්ච සාකච්ඡාවේ කේන්ද්‍රය වෙලා තිබුණේ බලය බෙදීම හෝ මැතිවරණකමේ හෝ වඩා මේ ඒකාධිපති ව්‍යවස්ථාව විසින් රටට විතරක් නෙමෙයි විරුද්ධ පක්ෂවලට පමණක් නෙමෙයි බලය හොබූ පක්ෂයට පවා ඒකාධිපතිත්වය ආපු නිසා. ඊට පස්සේ 94 2010 දක්වා ගරු කතානායකතුමා ඔබතුමා දන්නවා නැවත මේ සාකච්ඡාව මත වුණා බලය බෙදීමත් එක්ක. සුමන්දිර මන්ත්‍රීතුමා ඉදිරිපත් කරා 2000 ඉදිරිපත් කරපු ව්‍යවස්ථා කෙටුම්පත ජනතා මිතුරේ ඒ කෙටුම්පතට විරුද්ධ වුණා කරුණු රාශියක් මත. ඒක මත උනේ බලය බෙදීමේ පැත්තේ. නමුත් නැවත වතාවක් අපේ රටේ මේ ව්‍යවස්ථාවක් අවශ්‍ය කරන සාකච්ඡාව ඔබතුමා දන්නවා 94 ඉඳලා ජනාධිපතිවරණ ඉදිරිපත් වෙච්ච හැම අපේක්ෂකයෙක්ම මේ රටේ ජනතාවට දීලා තියෙන ප්‍රධාන පොරොන්දුවක් තමයි විධායක ජනාධිපති ධුරය අවශ්‍ය කරනවා කියන එක. ඒක 94 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය කළා. 2001 දී එතුමිය කළා. 2005 දී එතුමිය මහින්ද රාජපක්ෂ මහතා කළා. 2010 දී රාජපක්ෂ මහතා සහ ෆොන්සේකා මහතා කියන දෙන්නම කළා. 2015 දී රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා කියන දෙන්නමත් කළා. ඒ නිසා මේක නිකන් මේ රටේ ජනතාව තුළ මේ හීනෙන් පහළ වෙච්ච දෙයක් නෙමෙයි. මේක මේ එක පක්ෂයක මොන හරි අදහසක් නෙමෙයි. මේ රට ඇති වෙන්න මේ ඒකාධිපතිත්වයෙන් බැට කාලා මේ තනි ඒකාධිපතිත්වය කෙනෙක් අතට අද ඒකාධිපතිත්වය ඇත්තට දකින්න නැති වෙන්න පුළුවන් ජනාධිපති ධූරය තුළ. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තියෙන පුද්ගලික හොඳක් හොනකන් නිසා නෙමෙයි. එතුමාට අද පාර්ලිමේන්තුවේ සම්පූර්ණ බලය නැහැ. එතුමාට 115 දීලා බලන්න. එතුමාට 115ක් මන්ත්‍රීවරු අරගෙන මේක හැදුවොත් අපිට පෙනෙයි ඊළඟ රාජපක්ෂ හරි ඊළඟ චන්ද්‍රිකා හරි ඊළඟ ජයා හරි තමයි මේ ඉන්නේ කියලා. ඒ නිසා කරු කතානායකතුමනි ඒ නිසා අපිට කියන්න තියෙන්නේ 2010න් පස්සේ විශේෂයෙන්ම අපේ රටේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සාකච්ඡා ආවේ බලය බෙදීමේ පැත්තෙන් නෙමෙයි. ඒ සාකච්ඡාව වැඩිපුර ආවේ 2010න් පස්සේ ඇතිවෙච්ච රාජපක්ෂ පාලනයේ තිබිච්ච ඒකාධිපතිත්වය නිසා. එසයි රාජපක්ෂ පාලනය උපරිම ඒකාධිපතිත්වයට අනිත් එක අපේ රටේ දූෂණය. ඔබතුමා දන්නා කරු කතානායකතුමනි අපේ රටේ මේ අති මහා පරිමාණ දූෂණයත් විධායක ජනාධිපති ධුරත් එක්ක සම්බන්ධයි. ඒක මෑත කාලේ සංකේතයේ රාජපක්ෂ මහතා වුණාට ඊට කලින් හිටපු ජනාධිපතිවරුත් ඔවුන්ගේ පුත්තුත් ඔවුන්ගේ දූරුත් ඔවුන්ගේ ඥාතිවරුනොත් රාජපක්ෂ ස්කේල් එකෙන් නැති වුණාට ඒට කිට්ටු ස්කේල් එකේ හොරකම් කළා. ඒ නිසා අහගෙන ඉන්න. අහගෙන ඉන්න. ප්ලීස් මට කතා කරන්න වෙන්න. you will all get. මොකද කලබල වෙලා තියෙන්නේ. පොඩ්ඩක් කලබල වෙලා ඉන්න. ඒ නිසා ගරු කතානායකතුමා මම මේ කියන්නේ ඒ නිසා මේ රටේ දූෂණයයි මේ රටේ විධායක ජනාධිපති ධූරයකට සම්බන්ධයි. ඒ දූෂිත ජනාධිපතිවරු පමණක් නෙමෙයි ඒ දූෂිත ජනාධිපතිවරු තමන්ගේ වටේ ඉන්න අමතුරුත් ආරක්ෂා කළා. ඒක අදත් වෙනවා. එදත් වුණා. රාජපක්ෂ ජනාධිපතිවරයා ඡන්දේ දවස්වල කිව්වා මොකද්ද? මම ළඟ ෆයිල් තියෙනවා කියලා. ඒ නිසා ඔයා වාඩි වෙන ලක්ෂ 109ක් දිහා ගත් එක්කෙනානේ කකුලට ඒව වුණේ කරලා ඔබතුමා සෑම ජාතකම අවස්ථාව ලැබෙන වෙලාවේ පිළිතුරු දෙන්න. දැන් මේ මන්ත්‍රීතුමාට බාධා කරන්න එපා. මේ සභාව ඇතුලේ ගරුත්වෙන් ඇසිරෙන්න. ගරු මන්ත්‍රීතුමා කතා කරන්න. ගරු මන්ත්‍රීතුමා කතා කරනවා. කතානායකතුමනි වල්කමේ ගිහිල්ලා කකුල කඩාගත්ත මිනිස්සුන්ට ලක්ෂ 109ක් දෙන්න පුළුවන් ගුණේ ජනාධිපති ධූර තිබෙච්ච නිසා. ඒ නිසා අපි කියන්නේ මේකයි. කරුණා කරලා මට මගේ කතා කරන්න දෙන්න මම ව්‍යවස්ථාව ගැන කතා කරා. ඒ නිසා කරු කතානායකතුමනි ප්ලීස් කතා කරන්න දෙන්න ගරු මන්ත්‍රී වාඩි වෙන්න. විධායක ජනාධිපති ධූරය පිළිබඳ සාකච්ඡාව තමයි 2015 ඡන්දේ ප්‍රධාන සාකච්ඡාව. බලය බෙදීම නෙමෙයි.
බලය බෙදීමේ ඊළඟ කාරණයක්. ඒක දෙමළ ජනතාවගේ පැත්තෙන් ප්‍රධාන කරුණක් බව අපි පිළිගන්නවා. නමුත් රටේ ජාතික සංවාදය තුළ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඡන්දෙ දින්නේ කොහොමද? ඡන්දෙ දින්නේ එතුමාගේ මහාදවන්ත පෞරුෂයකින් මොනවකින්වත් නෙමෙයි. මිනිස්සුන්ට රාජපක්ෂ පාලනේ තිත්තලා තිබුණ එතුමාගේ ඒකාධිපති බලතල නිසා. ඒ නිසා අපි ගරු කතානායකතුමා අපි කියනවා රටට අංකයකට අපි දකින දේ තමයි අපේ රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. අංකයකට අපිට අවශ්‍යයි මේ විධායක ජනාධිපති ධූරය කියන අවුරුදු 40ක් තිස්සේ මේ රටේ ඒකාධිපතිවරු බිහි කරපු, මේ රටේ දූෂණයට ආවරණය සකස් කරපු, මේ රටේ අධිකරණයට අසීමාන්ත ලෙස බලපෑම් කරපු, මේ රටේ පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම නිකම්ම තැපල් කන්තෝරුවක් බවට පත් කරපු, ඒ නිසා එවැනි අතිශය විශාල බලතල ප්‍රමාණයක් එකතු වීම නිසා තමයි මේ රටේ දේශපාලන ආයතන මෙච්චර පිරිහුනේ. ඔබතුමා දන්නා පසුගිය කාලවල නීතියක් තිබුණේ නැහැ. අද අපි කතා කරන බොහෝ ප්‍රශ්න උසාවිය වෙන්න පුළුවන්, ආයතන වල වෙන්න පුළුවන්, කිසිම දැන් බලන්න සයිටම් ප්‍රශ්න වුණත් මම මේක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒවා විධායක බලතල වල අනුහසින් ගියපු ඒවා. අද මේ ආණ්ඩු කරගහගෙන දඟලුවට. ඒ නිසා අපි ඒ නිසා ජනතාවම වශයෙන් දකින්නේ තමයි අතිශය වැදගත් දේ තමයි රටේ ප්‍රජා මොකද මොන ව්‍යවස්ථාව හැදුවත් කරු කතානායකතුමනි මේ ආර්ථික ක්‍රමයෙන් රට හදන්න බෑ. මේ ආර්ථික ක්‍රමයෙන් මේ රටේ තියෙන සමාජ ප්‍රශ්න දන්න බෑ. අම්මලා දරුවන්ගේ අයිස්ක්‍රීම් එකට වස දාලා පෝලා දරුවෝ මැරෙන එක වළක්වන්න බෑ. ඔබතුමාලා මොන ව්‍යවස්ථා ගෙනාවා. කරන්න පුළුවන් එකම දේ තමයි යම් ආකාරයක තීරණාත්මක දේශපාලන ප්‍රශ්න අවම කරන්න පුළුවන්. ඒකාධිපතිත්වයට එනකොට බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී අඩු ගානේ ධනේශ්වර අර්ථයෙන් ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න පුළුවන්. නඩුකාරයන්ට බය නැතුව තමන්ගේ දැනුමට තමන්ගේ හෘද සාක්ෂියෙන් තීන්දුව දෙන්න අවශ්‍ය වටපිටාවක් හදන්න පුළුවන්. එහෙම තියෙද්දිත් වැරදි වැඩ කරන නඩුකාර ඕන තරම් ඉදී ඒක ලෝකෙ කොහෙත් ඉන්නවා. නමුත් වැඩි ප්‍රමාණයකට ඒ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සංවාදයක් හදා ගන්න බලන්න දැන් මේ පාර්ලිමේන්තුවේ අඩු ගානේ මේ බලය දෙපැත්තුම් පැත්ත තියෙන නිසා අද හුඟකන් දෙන්න වෙලා තියෙනවා. අද මේ කන්ස්ටිටියුෂන් ස්ටීරින් මෙහෙයුම කමිටුව 73 පාරක් කැඳවුණේ ඇයි? මම ඊටාම හොඳින්ම විශ්වාස කරන දේ තමයි 73 වාරයක් කැඳවුණේ බලය දෙපැත්ත තිබිච්ච නිසා. ඕක ජනාධිපති ධූරයයි මන්ත්‍රී ධූර 113 තිබුණා නම් ඔය ස්ටීරින් කමිටුව කැඳවෙන්නේ 73 වාරයක්. ඕක පස්සරයක් කැඳවෙයි. ඕක පස්සරයක් කැඳවෙයි. අද අහුම්කන් මොකක් හරි දෙයක් කියන්න ජනතාවට අදහසක් දක්වන්න ඒ ඉඩකඩ නිර්මාණලා තියෙන කරු කතානායකතුමනි මේ බලය දෙපැත්තට ගිහිල්ලා ජනාධිපති ධූරයට ප්‍රායෝගිකව තියෙන බලතල පොඩ්ඩක් සීමා වෙලා තියෙන නිසාත් ආණ්ඩුවට අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති බලතල නැති නිසා ඒ නිසා අද අග්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපති බලතල ලැබුණොත් අපිට දකින්න පුළුවන් ඒ පරණ ඒකාධිපති සෙල්ලම මේ විදිහටම ඔතෙන්ට කවුරු ගියත් ඒකයි. ඒ නිසා අපිට මූලික වශයෙන් කියන්නකම තියෙන්නේ අද මේ ව්‍යවස්ථාව සම්බන්ධ තියෙන ഘോഷාවේ මොකද්ද වෙලා තියෙන්නේ? අද ව්‍යවස්ථාව සම්බන්ධ රටේ හදලා තියෙන ഘോഷාවේ සාකච්ඡාව ඇතුලේ ගරු කතානායකතුමනි අපේ රට මෙතරම් විනාශකාරී තත්ත්වයට ගෙනිච්ච විධායක ජනාධිපති ක්‍රමයේ පිළිබඳ සාකච්ඡාව යට කරලා තිබෙනවා. ඒ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම යට කරලා තිබෙනවා. මේ රටේ 83 කළුජුලි නිර්මාණුනේ කොහොමද? දෙමළ මිනිස්සු නිකන් ආයුධ ගත්තේ නේ. ජනතාව මිත්‍ර තහනම් උනේ කොහොමද? මොන බලතල පාවිච්චි කළාද? කොමියුනිස්ට් පක්ෂය තහනම් කරේ මොන බලතල පාවිච්චි කළාද? 80 ලක්ෂයක් මිනිස්සු ගෙදර ඇරියේ ජුලි වැඩ වාදනේ මොන බලතල පාවිච්චි කළාද? 87 ඉන්දියාවට දන ගහලා ඔබතුමා බලන්න පාර්ලිමේන්තු පුස්තකාලේ තියෙනවා අසයින්මන්ට් කොළඹ කියන එක කොළඹ පොත හිටපු ඉන්දියානු මහ කොමසාරිස් ඩික්සිත් මහත්මයා ලියපු පොත කොළඹ භූමිකාව කියලා. ශ්‍රී ලංකාව ජයාජවද ජනාධිපතිතුමා කැබිනට් එක දන ගස්සනවා ඉන්දියානු මහ කොමසාරිස් ගිහිල්ලා. වැඩි ඕන මම දැක්ක ළඟදී අබහප්‍රාත රවි ජයවර්ධන මහත්මයාගේ පුතා පත්‍රයක දීපල තිබච්ච ඉන්ටර්විව් එක පවා කිව්වා කියලා තිබුණා. ඒ රවි ජයවර්ධන මහත්මයා ජයජවර්ධන ජනාධිපතිතුමාගේ පුතා විදියට ඒ ඉන්දියානු බලපෑමට විරුද්ධව කතා කරපු දේවල් පිළිබඳ මම දැක්කා ළඟදී පුවත්පතක බලවලා තියෙනවා. ඔය ජනාධිපති ධූරතියන් තමයි දඩගැස්සේ මුළු රටක්. සමහරට පාර්ලිමේන්තුවේ බලතේ තිබ්බනම් තනි ජනාධිපති කෙනෙක්ට තනි ප්‍රෙෂර් එකක් එන්නේ නැහැ. ඒක පාර්ලිමේන්තුව විසින් උරාගන්නේ. නමුත් ඉන්දියාව මොකද්ද කළේ? ඉන්දියාව මොකද්ද කළේ? තනි ජනාධිපතිව දඩගැස්සුවා. හිටපු ජනාධිපති ආර්යාව කොළඹ අසයින්මන්ට් එකේ ඒ අසයින්මන්ට් කොළඹ පොතේ අහනවා එතුමිය කියපු දෙයක් ඩික්සිත් මහතා ලියලා තියෙනවා මොකද්ද? ජයජවර්ධන ආර්යාව. අය ඉන්දියානු මහ කොමසාරිස්වරයාක් ගෙනල්ලා අහනවා ප්‍රශ්න දෙකක්.
මේක අස්සම් කරොත් මේ ඉන්දු ලංකා ගිවිසුම අස්සම් කරොත් මගේ සාමි පුරුෂයාගේ ආරක්ෂාව ඔයා බාර ගන්නවා. ඉන්දියාව ලංකාවේ ආරක්ෂාව බිල්ලට අරගෙන ජනාධිපතිතුමාගේ ආරක්ෂාව සඳහා ආයෝජන වෙවනවා. ඒක තමයි මේ රටේ ඉතිහාසය. ඒ නිසා විදාක ජනාධිපති බලතල තිබිලා රට ආරක්ෂාවලා නැහැ. වෙලා තියෙන රට දනගස්සපු එක. ඇත්ත කතාව ඒකයි. රට දනගස්සු ඒකෙන්. මොකද තනි පුද්ගලයෙක් හිර කරන්න ලේසි. තනි පුද්ගලයෙක් හිර කරන්න ලේසි. නමුත් සභාවක් හිර කරන්න අමාරු. එසා ගරු කතානායකතුමනි මෙරට යුද්ධ ඇති වුණේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරේ සිවිල් කැලලිකෝලාහල ඇති වුණේ ගොඩම බලපාපු ප්‍රධාන කාරණයක් තමයි මේ රටේ විදායක ජනාධිපති ධූරය කියන්නේ. ඒ නිසා අපි කියන්නේ විදායක ජනාධිපති ධූරය නැති පාර්ලිමේන්තුවට බලතල ලැබෙන සාමාන්‍ය අපේ රටේ 74 කලින් තිබුණා වගේ. නැතුව මේ දැන් මේක මම පස්සේ කියන්න වෙලා තිබුණොත් මේක දාලා තියෙන විදායක අගමැති ක්‍රමයක් ගැන. ඒක රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එක්සත් ජාතික පක්ෂෙන් ආපු යෝජනා අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා. අපේ නිරීක්ෂණත් අපි දීලා තිබෙනවා ඒක. අපිට විදායක ජනාධිපතිවරුන්ට විදායක අගමැති කෙනෙක් හරි විදායක මහාමති කෙනෙක් හරි විදායක ආණ්ඩුකාරයෙක් හරි ඕනේ නැහැ. අපිට ඕන බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් මේ රටේ. ඒක තමයි අපි ඉල්ලන ප්‍රධාන දේ අඩු ගන්න ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තේ. නමුත් අද තියෙන ഘോഷාව තමයි විදායක ජනාධිපති ධූරය ගැන නැතුව වෙන සාකච්ඡාවක් තමයි ගොඩනගලා තියෙන්නේ. ප්‍රධානම දේ තමයි අපිට කියන්න තියෙන්නේ අපේ රටේ දේශපාලන අර්බුදය නම් තියුණු කරලා තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඔය තනතුර නිසා. අද වුණත් මම කැමති සිරිපාල ඇමතුමා හිටියන අද වුණා ජනාධිපති බලතල නිසා තමයි රාජපක්ෂ පාලනයේත් එක්ක හොරකම් කර හිටපු ඇමතුරුන්ට අද නැවත වතාවක් ඇමතුරු වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්ක නැති කට්ටියට නඩු තියෙනවා. මෛත්‍රීපාල මහත්තයත් එක්ක දැන් ඉන්න කට්ටියත් හොරකම් කරා ඒ කාලේ රාජපක්ෂත් එක්ක. එයාට නඩු නැහැ. ඊට පස්සේ ඒ නිසා කරු කතානායකතුමා ඒක නඩු බේරලා තියෙන්නේ කොහමද? විදායක ජනාධිපති බලතල නිසා. ඒ නිසා සිරිපාල ඇමතුමාම කතා කරන්න ඕන. එතුමා කිව්වා එතුමා කැබිනට් එකේ හිටියා කියලා මහින්ද මහත්තයත් එක්ක. එතුමා කැබිනට් පත්‍රිකාව විතරක් දාලා හිටිය නේද අපි දන්නවා ඒ කාලේ. ඒ නිසා කරු කතානායකතුමනි අපිට කියන්න තියෙන එකයි නැවතත් අද වෙලා තියෙන දේ තමයි ඇත්ත ප්‍රශ්නේ යට ගහලා අපි විදායක ජනාධිපති ක්‍රමයට එක්ක යන්න හදනවා. අපි කියන්නේ රටට ජනාධිපති කෙනෙක් අවශ්‍යයි. විවාදයක් නැහැ. රටේ රාජ්‍ය නායක ජනාධිපති කෙනෙක් විය යුතුයි. කිසිම විවාදයක් නැහැ. ඔහුට යම්කිසි බලතල ප්‍රමාණයක් දිය යුතුයි. ඒකත් කිසිම විවාදයක් නැහැ. මොකද රටේ ජනතාව තුළ යම් එවැනි අදහස් තිබෙනවා. නමුත් අපි කියන්නේ ජනාධිපති වරණයක් ඒකාධිපති බලතල ලැබෙන විදිහේ ජනාධිපති වරණයක මොකද ජනාධිපතිවරණගේ ඡන්ද කර දින ගිහිලා දිනට පස්සේ ඒ බලතල කප්පාදු කරන්න බෑ. ඒක ජනමත ජන සම්මතවාදයට විරුද්ධයි ඒක. ඒ නිසා තමයි අපි කියන්නේ පාර්ලිමේන්තුවෙන් පත් කරන නැත්නම් ඉන්දියාව වෙනත් රටක නියෝජිතයන් හරහා පත් කරන ජනාධිපති ධූරයක් තිබ්බට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ ජනාධිපතිවරයාට යම් කිසි බලතල ප්‍රමාණයක් ලැබුණාට අපිට ප්‍රශ්නයක්වත් නැහැ. සීමා සහිත. නමුත් විදායක ජනාධිපති ධූරය පවත් කරගෙන යනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපි දකිනවා මේ ආර්ථික අර්බුදات එක්ක සිද්ධ වෙන දේ තමයි ඒ බලතල ජනාධිපති බලතල තියෙන පුද්ගලයාටම පාර්ලිමේන්තු බලයක් ආවොත් කිසිම සැකක් නැහැ. ඒක 77 89 UMP ආණ්ඩුව වෙන්නත් පුළුවන්. 2010 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වෙන්නත් පුළුවන්. ඒ නිසා අනිවාර්ය ඒකාධිපතිත්වයට පාර කැපෙනවා. ඒකාධිපතිත්වය ඉතින් මොකද කරන්නේ කරු කතානායකතුමනි? නිකන් ඉන්නේ නැහැ. සමහරව හිතන ඒකාධිපතිත්වයාම JVP එකයි වෘත්තීය සමිතිය තැලේ කියලා. ඒකාධිපතිත්වයේ කමක් නැහැ. ඒකෙන් තැලෙන්නේ JVP එකයි වෘත්තීය සමිතිය ශිෂ්‍ය සංවිධානය කියලා. නෑ. අද ඔබතුමා දන්නවා අපේ රටවල තියෙන හැම ප්‍රශ්නයක්ම අපි විසඳගන්නේ නැති හැම ප්‍රශ්නයක්ම කරු කතානායකතුමනි අද විදේශීය බලවත් රාජ්‍යයන් විසින් ඇඟිලි ගහලා කුණු කරලා තමන්ගේ අතට ගන්නවා. අපි ඒකට අධිරාජ්‍යවාදය කියලා කියනවා. ඒ වචනේ නිකන් සැර වැඩි නම් විදේශ අතපෙවීම කියලා කියන්න පුළුවන්. ඒක යථාර්ථයක්. අපි ප්‍රශ්නයක් විසඳගන්නේ නැතිනම් සාධාරණව ඒ හැම හිඩසක්ම ඒ හැම හිඩසටම වස දාලා ඒක ලොකු කරලා ගන්නවා. අද අපි මෙතන සිංහල ජාතිවාදය හෝ දෙමළ ජාතිවාදය හෝ මුස්ලිම් ජාතිවාදය අදගෙන අපි ජාතිවාදී විදිහට ගියොත් මොකද වෙන්නේ? ඔබතුමා දන්නවා අපි 2009 බෙදුම්වාදී යුද්ධය පරාජයට පත් කරා LTT සංවිධානය. ඒක කළ යුතුව තිබිච්ච දෙයක්. නමුත් අපි 2009 පස්සේ හැසිරෙච්ච විදිය මොකද වුනේ? ලංකාව ඉතාම තීරණාත්මක විදිහේ ජාත්‍යන්තර වටලෑමකට ලක් වුණා. ජාත්‍යන්තර වටලෑමකට ලක් වුණා. දෙමළ ජනතාවට ලබා දිය යුතු අවම අයිතිවාසිකම් පහසුකම් පිළිගැනීම ලබා නොදී යන්න ගියපු ගමනත් එක්ක අපි 2009 පස්සේ හිර වුණා කරු කතානායකතුමනි 2009ට වඩා. ඒ අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපි මෙහි ඒකාධිපතිත්වය හදාගත්තොත් අපි අපේ රටට ඇඟිලි ගහන්න බලන් ඉන්න
විදේශීය බලවත් රාජ්‍යයන්ටත් අසල්වැසි බලවත් රාජ්‍යයන්ටත් ඒක අර ඉබ්බා දී දැම්ම වගේ වෙනවා. ඒසා ඒකාධිපතිත්වය ඇවිල්ලා නිකන් තියෙන්නේ නැහැ. ඒකාධිපතිත්වය අනිවාර්යයෙන්ම මේ රටේ සෛරීත්වය විනාශ කරනවා. ආර්ථිකය විනාශ කරනවා. අපිට තිබෙන දේශපාලන තීන්දුව ගැනීමේ හැකියාව නැති කරනවා. ඒ නිසා කරු කතානායකතුමනි අපි කියන්නේ අද ඇත්තටම රටේ මේ ව්‍යවස්ථාව සම්බන්ධ ඇති කළ තියෙන ഘോഷාව ගත්තොත් ඒක විධායක ජනාධිපතික්‍රමේ නැතිවීම පිළිබඳ ඒ ප්‍රශ්නය සාකච්ඡාවට ගන්න නැති එක බරපතල ගැටලුවක්. අපිට බරපතල සැකයක් තිබෙන ඇත්තට. මේ ව්‍යවස්ථාවට විරුද්ධ උද්ඝෝෂණයේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. මේ එහාපැත්තේ අපේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කණ්ඩායම ඉන්නවා. එතුමලා හොඳින්ම දන්නවා මට තේරෙන විදිහට මේ ව්‍යවස්ථාව ඔය කියන අපිත් එකගොඩ වෙන කරුණු ගොඩක් තියෙනවා. නමුත් මේක මේ රට බෙදෙන මහා උගුලක් නොවන බව එතුමලා දේශපාලන වශයෙන් දන්නවා. මොකද එතුමලා ඔය සභාවට සම්බන්ධ වුණා. ගරු කතානායකතුමනි මේක සාමාන්‍ය තර්කයක්. මම පුංචි තර්කයක් අහන්න. දැන් බුද්ධාගමට තිබෙන ස්ථානයේ ව්‍යවස්ථාවෙන් අයින් කරනවායි කියලා විශාල සාකච්ඡාවක් අපේ සංඝයා වහන්සේලා තුල රටේ තුල තිබෙනවා. ඒ මතයම මේ සමහර මැති ඇමතුරුත් දරනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි මම අභියෝග කරනවා මම මේක අවස්ථා ගණනාවකදී කියලා හිතනවා. මේ රටේ කවුද කරු කතානායකතුමනි කියලා තියෙන්නේ? දැන් ජනතාවමතු වශයෙන් ගත්තොත් අපි සියලුම ආගම් වලට 100% සමාන අයිතිවාසිකම් තිබෙන්න ඕන කියලා පිළිගන්න පක්ෂයක්. ඒක තමයි බුද්ධාගමේ ප්‍රතිපත්තිය. ඒක තමයි සබෑ බුදුන් වහන්සේගේ ප්‍රතිපත්තිය. ඒක අර සිවුරු චෞර නිකායේ තක්කඩියන්ගේ ප්‍රතිපත්තියද මම දන්නේ නැහැ. බුදුන් වහන්සේගේ ප්‍රතිපත්තිය සියලුම ආගම් වලට සමානව සැලකී. ඒක මේතුමාලා දන්නවා. ප්‍රශ්නේ තිබෙන්නේ මම අහන දේ තමයි මෙරටේ මොන ආගමික නායකයාද? මෙරටේ මොන දේශපාලන නායකයාද? මෙරටේ මොන බලවත් පුද්ගලයාද? කිව්වේ දැනට බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් දීලා තිබෙන ඉඩකඩ වෙනස් කරන්න කියලා. මම අභියෝග කරනවා එහෙම තත්පර 5ක වොයිස් කට්ටයක් පෙන්වන්න කියලා. ඔය නිකන් පිස්සු වගේ දඟලන නායක නෙමෙයි. මොකක් හරි සමාජ පදනමක් තිබෙන උගතෙක් මහාන නැත්තම් කතෝලික පූජක කෙනෙක් නැත්තම් හින්දු පූජකතුමෙක් දේශපාලන පක්ෂක නායකයෙක් ප්‍රබල බලපෑමක් තියෙන පුද්ගලයෙක් එක්කෙනෙක් හත් කියලා තියෙනවාද බුද්ධාගමෙන් දැනලා තියෙන ව්‍යවස්ථාව දීලා තියෙන කිවත් කරන්න කියලා. ගරු කතානායකතුමනි එහෙම කවුරුත් කියලා නැහැ. ඒක තියෙන්නේ මහජන අදහස් ගන්න කියපු කොමිටියේ මේ ව්‍යවස්ථාව සම්බන්ධව කවුරු හරි සංවිධානයෙන් කියපු අදහසක්. ඒ මහජන අදහස් කොමිටියේ හිටපු විද්වතුන් දෙතුන්දෙනෙකුගේ අදහස එක වෙච්ච නිසා ඒ අදහස ඇවිල්ලා තියෙනවා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අතුරු වාර්තාවට. දැන් මම අහන්නේ මෙහෙමයි. දැන් මේ ආණ්ඩු කියන්නේ ආණ්ඩු රටට හානි කරන දේවල් ගොඩාක් කරනවා. හැබැයි ආණ්ඩුවට හානි කරන දේවල් කරගන්නේ අඩුවේ. අපි අහන්නේ මේ රටේ කවුරුත් ඉල්ලන්නේ නැති දෙයක්. බුද්ධාගමට දැනට ව්‍යවස්ථාව දීලා තියෙන තැන වෙනස් කරන්න කියලා කිසිම බලගතු සංවිධානයකින් ඉවත් ඉල්ලලා නැහැ. එහෙම තියෙද්දි ඒක අයින් කරලා නිකන් ඉල්ලකට කන ආණ්ඩුව මොකද්ද? දැන් මේ ආණ්ඩුව ගැන මම තව උදාහරණයක් කියන්න. ඔබතුමාලා දන්නවා පසුගිය ජනවාරි 8 වෙනිදා පැහැදිලි හමුදා කුමන්ත්‍රණයක් සූදානම්ව තිබුණා. ඒ පිළිබඳව වර්තමාන මුදල් අමාත්‍යර නඩුවකුත් දැම්මා. පැමිණිල්ලක් කරා නඩුවක් නෙමෙයි. නමුත් කරු කතානායකව දන්න දේ තමයි බලය ගත්තට පස්සේ ඒ නොවිච්ච කුමන්ත්‍රණ පිළිබඳව පරීක්ෂණ කළා හමුදාවත් එක්ක ප්‍රශ්න හදාගන්න මේ ආණ්ඩුවේ ජනාධිපතිලා ගමන්තලා කටයුතු කරන්නේ නැහැ. මොකද මේකට ඕන බලය. ඒක දැන් හම්බලා තියෙනවා කුමන්ත්‍රණ සැලසුම් තිබුණා කරන්න තිබුණා උනේ නැහැ. නිසා දැන් ඒ පරීක්ෂණ කරන්නෙත් නැහැ. ඒ වගේ මම කියන්නේ ආණ්ඩු රටට පව් කරාට ආණ්ඩුවට ආණ්ඩු පව් කරගන්නේ අඩුවේ. ඒ නිසා අපි ඉතා පැහැදිලිව පිළිගන්නවා ජනතා මිත්‍රතුන් විදියට මේ රටේ මේ ආණ්ඩුව කරන බොරු නිසා මේ ආණ්ඩුව කරන වැරදි නිසා රටේ සාමාන්‍ය මහ ජනතාව තුළ මේ ඉන්න කණ්ඩායම තුළ නෙමෙයි මේගොල්ලෝ යාපනයට ගිහිල්ලා කියනවා හමුදාව යුද අපරාධ කළා ඔක්කොම ඉඩම් දෙන්න ඕන ඒ ඔක්කොම කියනවා මේගොල්ලන්ගේ පක්ෂයේ එක නායකයෙක් හිටපු LTT නායකයෙක් කරුණාම්මාන් මහතා එයා කියනවා උතුරු නගර එකතු කරන්න ඕනේ කියලා TN එකවත් එක කියන්නේ ස්ටීරින් කමිටියගේ TNA සංවිධානයේ ස්ටීරින් කමිටිය කිව්වේ නෑ මේ වාඩි වෙන්න පොඩ්ඩක් වාඩි වෙන්න පුපුරයිවා පුපුරයි සොයි සමන්ජතුමා කරනාකල අවස්ථාව දෙන්න ඔබතුමාට මට උත්තර නම තියෙනවා කතා කරන්න. මම කියන්නේ මේකයි. ඒ නිසා මෙතුමලා ඇත්තටම දේශපාලනය කරන්නේ මෙතුමලා දන්නවා මේකෙන් මහ ලොකු කචල් එකක් නෑ කියලා. හැබැයි එළියේ ඉන්නවා අවංකවම හිතන පිරිසක් මේ රට බෙදන්න යන්නේ කියලා.
ගරු කතානායකතුමනි මං ඉතාවක් කීමෙන් කියනවා හොරු අල්ලන්න කියලා ඇවිල්ලා ආණ්ඩුව අරන් මාස දෙකෙන් මහ බැංකුව කැඩුවට පස්සේ එහෙම කඩපු ආණ්ඩුවක් හොරු අල්ලන්න කියලා ඇවිල්ලා ඒ හොරුත් එක්ක එකතුලා හොරකම් කරන ආණ්ඩුවක් රටේ අපි නිසා තමයි අද රනිල් වික්‍රමසිංහ උන්හාට යන්නලා තියෙන්නේ කොමිෂන් වලට මතක තියාගන්න. ඕගොල්ලෝ නිසා නෙමෙයි. ඕගොල්ලෝ නිසා නෙමෙයි. අපි කෝප් එකේ කරපු සටන නිසා කතා කරන්න. හරි. කොහොමත් මෙහෙමයි. ඕගොල්ලෝ හොරකම් ගැන කතා කරනට අකමැති. හරි. ගරු කතානායක මට පොඩ්ඩක් පැත්තකට ගියා. ඉතින් මම ඒ නිසා අවසාන මම කියන්නේ ප්‍රධාන කාරණේ තමයි ජනතාව තුළ ආණ්ඩුව පිළිබඳ බරපතල සැකයක් ඇතිවීම සාධාරණයි. සයිටම් එක ගැන එකක් කියනවා තව එකක් කරනවා. හොරු අල්ලනවා කියලා හොරකම් කරනවා. පුද්ගලීකරණය කරන්නේ නැහැ කියලා පුද්ගලීකරණය කරනවා. ඒ නිසා ආණ්ඩුව ව්‍යවස්ථාව එකක් කියලා තව එකක් කරා කියලා මිනිස්සු හිතන එක සාධාරණයි. නමුත් අපිට කියන්න ඕනකම තිබෙන්නේ අද මේ ගොඩනගලා තියෙන මේ බුද්ධාගම පිළිබඳ ഘോഷාවත් ඒකීයභාවය පිළිබඳ ഘോഷාවත් මේ දෙකම කරු කතානායකද මොකද වෙන්නේ? ආණ්ඩුව මෙහෙම යන්න දීලා ආණ්ඩුවට අවශ්‍ය විදාගත අධිපති ක්‍රමයේ කතාව බේර ගන්න. අද දැන් ලොකු ගින්නක් නවල් හදලා තියෙනවා. එක මොහොතකදී මේක නගින්න දීලා එක මොහොතකදී කිව්වට පස්සේ නෑ කිසි ප්‍රශ්නයක් නෑ බුද්ධාගමේ තියෙන එකයි කිය ඔක්කොම තියෙනවා කිව්වට පස්සේ විදාගත දුදුරේ රැකෙනවා. අනිත් දේශපාලන ප්‍රශ්නත් අද සයිටම් ප්‍රශ්න ගිනි ගන්නවා. රටේ බඩු මිල ප්‍රශ්න ගිනි ගන්නවා. රටේ මිනිස්සු ආපදාවට ලක් කළා විශාල පීඩාවකට ලක් කළා තියෙනවා. අද එක ප්‍රශ්නයක්වත් නෑ. අද එක ප්‍රශ්නයක්වත් නෑ. මේ ව්‍යවස්ථාවේ ඇතිසා නැති දේවල් දෙකම අරගෙන අද විශාල ഘോഷාවක් නගමින් ඉන්නවා. ගරු කතානායකතුම මේ නිසා ජනතාව වශයෙන් අපි මේ ව්‍යවස්ථාව සම්බන්ධ දාලා තියෙන අතුරු වාර්තා මේක සාකච්ඡා පත්‍රිකාවක්. මේක අපි එකඟ වෙච්ච ඒවා තියෙනවා. මේ වගේම මේක එකඟ නොවෙච්චක් තියෙනවා. මම උදාහරණයක් කියන්නම්. දැන් මේකේ Tamanට ඕන ඒවා අරගෙන Tamanට කතා කරන්න පුළුවන්. මේකේ පළවෙනි කාරණේ තමයි දැන් මේකේ තියෙනවා ජනාධිපති ධූරය ගැනම ගත්තොත් එහෙම මේකේ තියෙනවා මුලින් විදාක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලා. ඒ වගේම තවත් තැනක තිබෙනවා ඊට යටින් තිබෙනවා විදාක අගමැති ක්‍රමයකුත් ගේනවා කියලා. ඒතකොට ජනාධිපති ධූරය අහෝසි කිරීම කියන එක මේ ඒ ස්ටීරින් කමිටු එකේ හිටපු පක්ෂ වැඩි ප්‍රමාණයකගේ අදහස. ඒ වගේම මේකේ ආණ්ඩු පක්ෂ අදහස තමයි එක්සත් ජාතික පක්ෂ අදහස තමයි යටින් විදාක අගමැති ක්‍රමයේ සම්බන්ධ දාලා තිබෙන්නේ. ඒ නිසා මේකේ තිබෙන්නේ පරස්පරතා වලින් යුක්ත ඒවාද උදාහරණයක් මම තව කියන්න හතරවෙනි පිටුවේ. බලය බෙදා හැරීමේ ප්‍රධාන ඒකකය ගැන. තියෙනවා පළාත් ඒකාබද්ධ කිරීමක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සැලැස්වීම නොකළ යුතු බව. පළාත් වලට එකතු වෙන්න දෙන්න බෑ කියලා ව්‍යවස්ථාවේ දාන්න ඕන කියලා මුලින් දාලා තියෙනවා. මේක තමයි බහුතර පක්ෂවල එකඟතාවය. හැබැයි වගේම යටින් දාලා තියෙනවා ව්‍යවස්ථාවෙන් උතුරු නැගෙනහිර පළාත් එක එකක් ලෙස පිළිගත යුතු බව. ඒ තියෙන එක යෝජනාව. එතකොට ඒ නිසා මේකේ ඕන කෙනෙක්ට ඕන තැනකින් අල්ලගෙන දෙයක් කතා කරන්න බලන්න මේක ඇත්තටම ගත්තොත් සාකච්ඡා කරපු කරුණු රාශියක් එකතු කරපු දෙයක්. ඒ නිසා අපේ ප්‍රධානම දේ තමයි බිල්ලොමවලා මේ ඒකාධිපති විධායක ක්‍රමය පවත්වාගෙන යන ව්‍යාපෘතියට හවුල් වෙන්න අපිට බරපතල සැකයක් තියෙනවා. මේ උද්ඝෝෂණ පිටිපස්සේ මේ කෑ ගහන ඒවා මේ ഘോഷාව පිටිපස්සේ ඉන්නේ විධායක රකින්න කණ්ඩායමකුත් ඉන්නවා. ගරු මන්ත්‍රීතුමා අපිට විනාඩි 3කින් දිවා භෝජන සඳහා අත්හිටුණා. හොඳයි කතානායකතුමා මට මොනවද විනාඩි දෙකක් තියෙනවා. විනාඩි 5ක් විතර ගන්න ඕනේ. විනාඩි 12යි තියෙද අපි නවත්තන්න ඕනේ කැමරා සඳහා. දක්වා යන්න. ඒ නිසා අපිට කියන්න තියෙන පැහැදිලි කාරණා එකයි. මේක මේ බුද්ධාගම රට බෙදනවා කියන ගැන අවංක හැඟීමෙන් කතා කරන පිරිසක් වගේම ඒකටම ආවෙලා තමන්ගේ විධායක ජනාධිපති ධූර ඒ තනතුරු ආරක්ෂා කරගන්න සයි ක්‍රමය රැක ගන්න ඕන කරන පිරිසකුත් මේ රටේ ඉන්නවා. අපිට පේනවා ඒගොල්ලොත් මේක එක භූමිකාවල් කරනවා. ඒගොල්ලොත් මේකට මුවාලා ඉන්නවා. දැන් බලන්න කරු කතානායකතුමා. ඒ නිසා ජනතා මිත්‍ර වශයෙන් ගත්තොත් අපි විධායක ජනාධිපති ධූර අවසි වීමට පක්ෂයි. අපි නව මැතිවරණ ක්‍රමයක් ගෙනීමට පක්ෂයි. ඒ විතරක් නෙමෙයි. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවල සම්මත වෙලා නැහැ. 100% එකඟතාවට ඇවිල්ලා නැහැ. නමුත් මේකේ තව වැදගත් කාරණයක් තියෙනවා. මොකද්ද? මේකේ දාලා තියෙනවා මහජන අයිතිවාසිකම් පුළුල් කරන්න යෝජනා තිබෙනවා. කරුණු ගණනාවක්. ඔබතුමා දන්නවද උමාවය වගේ ඛේදවාචක. අනුන්ගේ සංවර්ධනයක් වෙනුවෙන් තමන්ගේ ජීවිත බිලිදෙනලා තියෙන මිනිසුන්ට අද රටේ ආණ්ඩුවට පුළුවන් ඕ වෙලාවක තීන්දුව අරන් සංවර්ධනය සඳහා මිනිස්සු අයින් කරන්න. අඩු ගානේ මූලික අයිතිවාසිකම් නඩුවක්වත් යන්න බෑ හරියට. ඒ නිසා මේ යෝජනා අතර තිබෙනවා මිනිසුන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කරන්නේ කොහොමද කියන යෝජනාත් එකතු විය යුතුයි කියන එක ජනතා මිත්‍රනේ ප්‍රධාන යෝජනාවක්. මිනිසුගේ සමාජ ආරක්ෂණ පැත්ත
වැඩිහිටියන්ගේ ආබාධිතයන්ගේ ඒවා. ඒ නිසා ඒවත් එකට එකතු වෙන්න ඕන. ඊළඟ දේ තමයි මේ බලය බෙදීම සහ දෙමළ ජනතාව සහ මුස්ලිම් ජනතාව ඇතුළු පීඩාවට පත් වෙලා ඉන්න මානසිකත්වයෙන් ඉන්න ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාව. ජනතා විමුක්ති පෙරමුණ ලෙස ගත්තොත් කරු නියෝජ්‍ය කතානායකතුමා අපි පක්ෂයක් වශයෙන් මේ මාතෘභූමියට අපි පක්ෂයක් වශයෙන් අපේ උපරිම බැඳීම එම මේ මාතෘභූමියේ ආරක්ෂාව දියුණුව වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම කරන්න අප කැප වෙච්ච ඒ වෙනුවෙන් ජීවිත දසදහස් ගණන් පරිත්‍යාග කරපු පක්ෂයක්. ඒ වගේම අදත් හෙටත් අපි මුදල් ඉදිරියේ හෝ වෙන කිසිම වරප්‍රසාදයක් යටතේ අපිව USAID එකට සල්ලි වට ගන්නත් බෑ. අපිව NGO වලට සල්ලි වට ගන්නත් බෑ. අපිව තනතුරු වලට සල්ලි යට කර ගන්නත් බෑ. එහෙම දේශපාලන ව්‍යාපාරයක් අපේ පක්ෂයේ. අපි ලව්වා ෆෙඩරල් වලටවත් ඒකාධිපතිත්වයටවත් වරප්‍රසාද දීලා ඡන්ද ගන්න බෑ. අපි ඒ නිසා 13 වෙනි සංශෝධනය සම්බන්ධව ජවිප ස්ථාවරය පළාත් සභා ක්‍රමය පිළිබඳව අපි ඉතාමත් වගකීමෙන් කියනවා 1987 දී පළාත් සභා ක්‍රමයේ ලංකාවට ගෙනාවේ බලහත්කාරයෙන්. ඒක ඉන්දියානු ආණ්ඩුවේ බලහත්කාරයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව දනගස්සලා ගෙනාපු දෙයක්. ඒක ලංකාව තුළ මෙහෙම සාකච්ඡාවක් ක්‍රියාවක් දෙමළ දේශපාලන පක්ෂ සමගවත් හරි සාකච්ඡාවක් කරේ නැහැ. කොතරම්ද කියනවා නම් නියෝජ්‍ය කතානායකතුමනි 13 වෙනි සංශෝධනය LTT සංවිධානය පිළිගත්තෙත් නැහැ. මේ පළාත් සභා ක්‍රමය එදා සටන් වැදුණු LTT සංවිධානය පිළිගත්තෙත් නැහැ. ඒ නිසා එදා අපි පළාත් සභාවට විරුද්ධ වීමේ පදනම වුණේ පළාත් සභාව වලින් රටට ප්‍රයෝජනවත් සේවයක් වෙන්නේ නැහැ කියන පදනම නිසා පමණක් නෙමෙයි. අපි ප්‍රධාන වශයෙන් මේකට විරුද්ධ වුණේ ඒ මොහොතේ පළාත් සභාවල ලබා දීමෙන් රට බෙදනවා කියන නිශ්චිත අදහස අපිට තිබිච්ච නිසා. අපි හිතනවා ඒක තීන්දුව නිවැරදි කියලා. මොකද ඒ වෙලාවේ LTT සංවිධානයේ තිබිච්ච ශක්තිය, ඉන්දියානු මැදිහත් වීම, ඉන්දියානු බලහත්කාරය ඒකටම මේ ව්‍යවස්ථානුකූල බලතලත් ලැබුණා නම් අපි දන්නවා ඒක 13 වෙනි සංශෝධනයෙන් විතර ඉවර වෙන්නේ නැහැ. ඉතිරි ටික යුද්ධමය, දේශපාලනමය සහ විදේශ රාජතාන්ත්‍රික හයියකින් රට බෙදා ගැනීමට හැකියාව තිබුණා. ඒ නිසා 1987 දී අපි දැකපු රට බෙදීමේ අනතුර 2009 යුද්ධය අවසන් වීම දක්වාම අපි දැක්කා. ඒ නිසා අපි මේ දෙමළ ජනතාවට හෝ මුස්ලිම් ජනතාවට හෝ වෙන ඕනෑම ජාතිකත්වයකට මේ රටේ සියන අයිතිවාසිකම 100% කිසිම අඩුවකින් තොරව පිළිගන්නා ප්‍රතිපත්තිමය වශයෙන් අපි ඒක පිළි අරගෙන ක්‍රියාත්මක කරන පක්ෂයක්. නමුත් අපි රට බෙදීමට විරුද්ධයි ජාතිවාදී පදනමින්. ඒ නිසා තමයි අපි එදා ඒකට විරුද්ධ වුණේ. 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ රට බෙදීමේ හදිසි අනතුරු ඉවත් වෙලා තිබෙනවා. ඒක තමයි ඇත්ත. අද කොච්චර උතුරේ විග්නේශ්වර මහතා දැඟලුවත් උතුර බෙදන්න බෑ එතුමට. අද උතුරු සහ නැගෙනහිර එකතු කිරීම පිළිබඳ ප්‍රායෝගික යෝජනාවක් උතුරු පළාතේ කාගෙන්වත් එන්නේ නැහැ. ඔබතුමා ඒක දන්නවා. ඒ නිසා අධිරාජ්‍යවාදීන් අපේ රටේ ප්‍රශ්න තාම මැදිහත් වෙන බව ඇත්ත. නමුත් අද උතුරේ යුද්ධයක් නැති නිසා අද ඒගොල්ලන්ට තුවාලයක් බවට පත් කරගන්න බලන ලොකු සිද්ධියක් නැති නිසා ඔවුන්ට කෙලින්ම මේකට කඩාගෙන වදින්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා ජනතා විමුක්තිය වශයෙන් අපි මේක හරියාකාරව අධ්‍යයනය කළා, සාකච්ඡා කළා. අපි තීන්දුවකට ආවා 2009 යුද්ධ අවසානයෙන් පස්සේ රට බෙදීමේ අනතුරක් විශේෂයෙන් පළාත් සභාව පැවතීම නිසා රට බෙදීමේ අනතුරක් තීව්‍ර වෙන්නේ නැහැ. පළාත් සභාව වලින් රටට වැඩක් වෙන්නේ නැහැ කියන එක අපි තාමත් ඉන ස්ථාවරේ. එකෙන් රටට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒක නිකන් දේශපාලනඥයන්ගේ දරුවන්ගේ මේ දේශපාලන මොන්ටිසෝරිය. ඒ නිසා ජනතා විමුක්තිය වශයෙන් අපි මේ ව්‍යවස්ථා සම්බන්ධ කාරණේදී අපි ලිපියක් මගින්ම ගරු ලේකම්තුමිය හරහා ඉදිරිපත් කළා කාරක සභාවට. ඒක තමයි පළාත් සභාව වලින් රට පළාතට සේවයක් නොවුනත් අද මේක අවුරුදු 25ක් තිස්සේ යථාර්ථයක් ලා තිබීම නිසා විශේෂයෙන්ම රටේ දෙමළ මුස්ලිම් ජනතාවගෙන් බහුතරයක් මේක Tamanට යුක්තිය සාධාරණ ඉෂ්ට වෙනවා කියන දෙයක් විදිහට පිළිගන්නා ලෙසත් මේකෙන් රට බෙදීමේ හදිසි අනතුරක් නැති නිසා යම් යම් කොන්දේසි වලට යටත්ව විශේෂයෙන්ම ගත්තොත් උතුරු නැගෙනහිර එකතු කිරීමට අපි එකඟ නැහැ කියන ජනතා මිතුරන පැහැදිලිවම අපේ නිරීක්ෂණ ලබා දීලා තිබෙනවා. මේ කාලය නම් ඉවර වෙලා යනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමා අපිට විනාඩි 60ක් තිබුණා. මම විනාඩි 10ක් ගන්නවා කියන එක මම ලේකම්තුමාට කලින් කිව්වා. තව විනාඩි 5ක් දෙන්න මම කතාව අවසන් කරනවා. හොඳයි. ඒ නිසා ඊටාම පැහැදිලිවම අපි පළාත් සභා අද මේ තියෙන මට්ටමින් පළාත් සභාව පැවතීම විසින් රට බෙදීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක විසින් දෙමළ ජනතාව සහ මුස්ලිම් ජනතාව තුළ ඔවුන් දෙවනි පන්තියේ පුරවැසියන් කියලා තියෙන මානසිකත්වය යම් ප්‍රමාණයකට මේ දේවල් ලැබීම විසින් වෙනස් වෙනවා නම් අපි දකින එක හොඳ දෙයක් විදියට.
අපි කිසිසේත්ම දෙමළ ජාතිවාදයට ආවඩන්නෙත් නැහැ, ඒ වගේම සිංහල ජාතිවාදයට ආවඩන්නෙත් නැහැ. ගරු නියෝජක කතානායක වැදගත් දේ මොකක්ද? මේ රටට අධිරාජ්‍යවාදී බලපෑමක් මත මේ ලංකාව බෙදෙන්න යනවා කියන විද්‍යාත්මක පදනමින් මේ කාරණා ඉදිරිපත් කළේ ජනතා විමුක්ති පෙරමුණ. අපි මේක කවදාවත් ගසා කන අර්ථයෙන් පාවිච්චි කරේ නැහැ. අපේ පක්ෂ කවදාවත් අපේ පක්ෂ අලුත්ම සමාජිකයෙක්වත් දෙමළ මිනිස්සෙට දෙමළ කියලා මුස්ලිම් මිනිස්සෙට තම්බියා කියලා නැහැ. අපි ආයුධදරූ පක්ෂයක්. අපේ ආයුධයකින් මිනිස්සෙක් දෙමළ වීම නිසා මුස්ලිම් වීම නිසා වෙච්ච හානියක් නැහැ. ඒ නිසා අපිට ජාතිවාදය පිළිබඳ හොඳම අදහසක් තිබෙනවා. ඒක කොයි විදිහටද එන්නේ කියලා. අපි මේක ඉන්දියන් මැදිහත් වීම, අධිරාජ්‍යවාදී මැදිහත් වීම, ලංකාවේ ආණ්ඩුවේ දුර්වලතාවය ඔක්කොම එක තමයි අපි පළාත් සභාව ගත්තේ. අද LTTයක් නැතුව තියෙද්දි, අද බෙදුම්වාදී විශාල ව්‍යාපෘතියක් නැතුව තියෙද්දි, අද උතුරේ දෙමළ අම්මා තාත්තා ලංකාවේ අනිත් මිනිස්සුත් එක්ක ජීවත් වෙන ලෑස්තිලා තියෙද්දි, අපි මේ පරණ තියරි කරගහගෙන යන්නේ නැහැ. අපේ තියෙන කනගාටුව තමයි කරුවත් නියෝජක කතානායකතුමනි, අපි එදා කියපු දේවල් අද වට්ටෝරුවක් වගේ කරගහගෙන යන මෝඩ දේශපාලනඥයෝ ටිකක් ඉන්නවා. විශේෂයෙන්ම මේ රාජපක්ෂ මහත්තයත් එක්ක එකතුලා ඇලිලා ඉන්න. ඔවුන් දන්නේ අපි කියපු දේවල් විතරයි. ඔවුන් දන්නේ අපි අතීතයේදී කියපු දේවල් විතරයි. අපිත් ඒවා වෙනස් කරලා තත්ත්වයන්ට අනුව අපි මාතෘභූමියට ආදරේ, මේ මාතෘභූමිය බෙදෙන්න කඩේට දෙන්නේ නැහැ. යටත් කරන් දෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි මේ රටේ ජාතිවාදය පෝෂණය කළා වාසි ගන්න දෙන්න ඕනෙත් නැහැ. ඒ නිසා ජනතා විමුක්ති විදියට අපි පැහැදිලිව කියනවා රට ජාතිවාදී ආගම්වාදී පදනමින් කැඩෙන දෙන්නෙත් නැහැ. වගේම ජාතිවාදී ආගම්වාදී යුද්ධ වලට දෙන්නෙත් නැහැ අපි කියන එක. ඒ වගේම අපි පැහැදිලි සංශෝධන ඉදිරිපත් කරලා තිබෙනවා. අපි ඉදිරිපත් කරා කරුණු ගණනාවක් මේ බලය බෙදීම සම්බන්ධ කාරණේට. මොකද්ද? අපි අභියෝග කරලා කියනවා මේකේ කරුණු ගණනාවක් තියෙනවා. මොකද ඒ ඔක්කොම කතා කරන්නලා නැති නිසා විශේෂයෙන්ම අපි කිව්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් අවශ්‍ය නැහැ. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයම වෙනම ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂකාරවරු කීප දෙනෙක් පත් කරන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු සම්බන්ධව. මගේ දැනීමට ඉන්දියාවෙත් එහෙමයි. ඉන්දියාව අර්ධ ෆෙඩරල් රාජ්‍යයක්වත් ඉන්දියාවෙත් වෙනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයම කොටසක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධ කටයුතු කරන්නේ. අපි විශේෂයෙන්ම ඉදිරිපත් කරා අපේ දෙවනි යෝජනාව මොකද්ද? පළාත් දෙකක් හෝ වැඩි ගණනක් එක එකක් ලෙස ඒකාබද්ධ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ විධිවිධාන සැලැස්වීම නොකළ යුතුය. අපි ඒක දාලා තියෙනවා. ජාතිවාදී පදනමින් හෝ බෙදුම්වාදී පදනමින් හෝ නැත්තම් රාවණා හිටියා, නැත්තම් විජයරාජ රජුරු හිටියා, නැත්තම් තමිල්නාඩු අහවල් අධිරාජ්‍යයට මේක තිබුණා කියලා එකතු කරන්න අපි කියලා නැහැ. අපි කියන්නේ ඒව බෑ කියලා. ඒ වගේම තමයි අපි කියලා තියෙනවා මේකේ කරු නියෝජක කතානායකතුමනි, මේ පළාත්වල ඉන්න කුඩා ජාතිකත්වයන් පිළිබඳව බස්නාහිර පළාතේ ඉන්න දෙමළ ජනතාව වගේම විවිධ ගැටලුවට මුහුණ දෙනවා උතුරු පළාතේ ඉන්න සිංහල මිනිස්සුත්, නගහිර පළාතේ ඉන්න මුස්ලිම් මිනිස්සුත්, වවුනියාවේ ඉන්න සිංහල මිනිස්සුත්, ත්‍රිකුණාමලේ ඉන්න සිංහල මිනිස්සුත්, ඒ වගේම කළුතරේ ඉන්න බේරුවල ඉන්න මුස්ලිම් මිනිස්සුත්. එහෙනම් මේක ප්‍රතිපාදන එන්න ඕන ඒ පළාත් සභාව ඇතුලේ ඉන්න කුඩා ජාතිකත්වයන්ගේ සංස්කෘතික දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා ඒවත් අපි මේකට එකතුලත් කරලා තිබෙනවා. ඒ නිසා අපිට කියන්න තියෙන ගරු කතානායකතුමනි, අපි කිසිම අවස්ථාවකදී අපි LTT සංවිධානයට සිමිඳ දුන්න පක්ෂයක් නෙමෙයි. අපි LTT සංවිධානයට ඡන්ද දීම සඳහා සල්ලි දුන්න පක්ෂයක් නෙමෙයි. අපි LTT සංවිධානයට ඡන්ද සඳහා ආයුධ දුන්න පක්ෂයක් නෙමෙයි. අපි මාතෘභූමිය රැක ගැනීමත් මාතෘභූමිය දේපල ආරක්ෂා කිරීමත් දෙකම, ඒ කියන්නේ අපි නරිත් නෙමෙයි කොටිත් නෙමෙයි. දැන් මෙතන ඉන්න රටේ රාජ්‍ය භාණ්ඩාගාරේ හොරකම් කරනවා. හැබැයි Taman දේශප්‍රේමීන් කියනවා. මට තේරෙන්නේ නැහැ මේ රටේ මහ ජනතාවගේ අතිරික්ත ධනය හොරකම් කරන තක්කඩි දේශපාලනඥයෝ කොහොමද දේශප්‍රේමීන් වෙන්නේ කියලා. ගිය ආණ්ඩුවෙත් මේ ආණ්ඩුවෙත් දෙකේම. ඒ නිසා රටට ආදරය කරනවා කියන්නේ ගල් කණුවට ආදරය කිරීම, අපේ අතීත සංස්කෘතියට ආදරය කිරීම පමණක් නෙමෙයි. රටට ආදරය කරනවා කියන්නේ රටේ මිනිසුන්ට ආදරය කරනවා කියන එක. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ අපි පැහැදිලිව දකිනවා මේ ව්‍යවස්ථාවේ පැහැදිලිවම බෙදුම්වාදයේ දිශාවට යම්කිසි දෙයක් දැනට මේකේ එවැනි කරුණු නැහැ. නමුත් ආණ්ඩුවේක රින්ගන්න හදනවා නම් කාගේ හරි බලපෑමට ඉතා පැහැදිලිවම අපි පැහැදිලිවම කියනවා අපිට පරද්දන්න පුළුවන් එක. මොකද මේ රටේ විපක්ෂ නායක සම්බන්ධන මැතිතුමා ඉතා වැදගත් කරුණක් කිව්වා. මොකද්ද? ඔහු කිව්වා මේ එන්න නියමිතව තිබෙන ව්‍යවස්ථාව, හදාගෙන තියෙන ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් අනුමත විය යුතුයි කියලා. ඒක කිව්වේ මෛත්‍රීපාල සිරිසේන මහතාවත් අගමැති රනිල් වික්‍රමසිංහවත් විපක්ෂ නායක කවුද මහින්ද රාජපක්ෂ මහත්තයාවත් නෙමෙයි සම්බන්ධන මහත්තයා. එතකොට සම්බන්ධන මැතිතුමා දන්නවා ඒක දිනන්න වෙන්නේ බහුතර සිංහල ජනතාවගේ ඡන්දෙකුත් එක්ක කියලා. ඒ නිසා සිංහල ජනතාවගේ ඡන්ද වගේම දෙමළ ජනතාවගේ ඡන්දත් ඔක්කොම අරගෙන මේක දිනන්න ඕන. ඒක දෙමළ ජනතාවගේ ප්‍රධානම පක්ෂයේ නායකයා වශයෙන් එතුමා කියනකොට අපිට තේරෙනවා යම් කිසි සංහිඳියාවක් සඳහා වෙන උත්සාහයක් තමයි මේකේ තියෙන්නේ.
අර විග්නේශකරණ කියන ජාතිවාදී මහමැතිවරයා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මස්සිනා බවට පත් වෙලා දෙන්න දෙපැත්තෙන් මේ විලක්කුව අවුලගෙන නැගලුවාට අපිට පේනවා දෙමළ දේශපාලන ධාරාවේ ප්‍රධානියා. ඔහු කියන මේක ජනමත විචාරණයකින් සම්මත වෙන්න ඕන කියලා. උතුරු පළාත ඡන්දකින් විතරක් නෙමෙයි. මේකේ අලුත් යෝජනාවක් තියෙනවා කරු කතානායකතුමනි. මොකද්ද? මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වෙන්නේ මුළු ලංකාවෙම. දැන් ඉන්දියාවේ ගත්තොත් ඔබතුමා දන්නවා ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමහර වගන්ති වෙනස් කරන්න බෑ. ඉන්දියාවේ ඔක්කොටම එකතු වෙලා. සමහර වගන්ති වෙනස් කරන්න අදාළ ප්‍රාන්තේ ඡන්දෙන් දිනන්න ඕන. මේ දාලා තියෙන යෝජනාවල හැම දේවල් නැහැ. ඒ නිසා අපි පිළිගන්නවා රටේ ජනතාව තුළ සැකය. වර්තමාන ආණ්ඩුව හොරකම් කළා බැංකු කඩලා පෞද්ගලීකරණය කළා සයිටම් රැකගෙන ගිහිල්ලා ඒ මහා පරිමාණ වශයෙන් අසාර්ථකලා තියෙද්දී ආණ්ඩුව කියන ඕන දෙයක් ජනතාව බොරු කියලා විශ්වාස කරන එක අපි දන්නවා. හොඳයි. නමුත් අපි රටේ ජනතාවට කියන්නේ ජාතිවාදී ഘോഷාවට ආත්මවාදී ഘോഷාවට යට වෙන්නේ නැතුව ඒකාධිපති විධායක ජනාධිපතිතුමා රැකගැනීමේ උමනාවට ඒ උමනාව ආරක්ෂා කළ දෙන්නේ නැතුව අපේ රටට රටේ සෛරීත්වයත් රටේ ජනතාවගේ අයිතිවාසිකමුත් ඒ වගේම සංහිඳියාව ප්‍රජාතන්ත්‍රවාදයට ආරක්ෂා වෙන විදිහේ ව්‍යවස්ථාවක් හදාගන්න පුළුවන්. ඒ පුළුවන් වෙලා තියෙන මොකක්වත් නිසා නෙමෙයි මේ බලය දෙපැත්තුම් පැත්තට බෙදලා තියෙන නිසා. මේ වෙලාවේ තමයි සාකච්ඡාවෙන් සම්මුතියෙන් රටට වඩාත් උචිත දෙයක් කරගන්න පුළුවන්කම තියෙන නිසා අපි රටේ ජනතාවට සහතිකයක් දෙනවා. ජනතාව මිතුරු දෙයට අපේ රට බෙදන්න දෙන්නෙත් නැහැ. අපේ රට යටත් කරන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම ජාතිවාදී ආගම්වාදී ඇදගෙන තමන්ගේ හොරකම් වහ ගන්න හදන තක්කඩියන්ට අපි ඉඩ දෙන්නෙත් නැහැ කියන එක කියමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.